සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් මම ඔබ හමුවන්නේ අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද මම කතා කරන්නේ තවත් එක්තරා රෝගී තත්වයක් සම්බන්ධව. මේක අපි වැඩිපුර දකින රෝගී තත්වයක් නොවේ. නමුත් මේක වැදගත් රෝගී තත්වයක් ඇත්ත වශයෙන්ම ගොඩක් අයට තියෙන. මේ රෝගී තත්වය මොකක්ද? මෙම රෝග ලක්ෂණ තමයි මෙම රෝගී තත්වයේදී මේ කට ඇතුලේ අපි දන්නවා මේ කට ඇතුළ විශේෂයෙන්ම කම්බුල ප්‍රදේශයේ එහෙම නැත්නම් දිව එහෙම නැත්නම් විදුරු මාස් ආශ්‍රිතව මේ ශ්ලේෂ්මල පටලයක් තියෙනවා. මේ ශ්ලේෂ්මල පටලය අපි දන්නවා මේ රෝස පාටයි. මේ හෙල්දි ඒ කියන්නේ නිරෝගී ශ්ලේෂ්මල පටලය රෝස පාටට තමයි තියෙන්නේ. එතකොට ඒකේ යම්කිසි වෙනසක් ආවොත් ඒකේ යම්කිසි පැල්ලමක් එහෙම නැත්නම් යම්කිසි ඝනවීමක් එහෙම නැත්නම් තුවාලයක් වගේ ආවොත් අපි බලනවා මේ රෝගී තත්ත්වයක්ද කියලා. ඉතින් මම මේ කතා කරන්න යන රෝගී තත්ත්වය තමයි ලියුකෝප්ලාකියා. ලියුකෝප්ලාකියා කියලා තමයි කියන්නේ. මේකට සිංහල වචනයක් නෑ අත වශයෙන්ම. ඉතින් මෙම රෝගී තත්ත්වයේදී සිද්ධ වෙන්නේ මොකක්ද? මේ ශ්ලේෂ්මල පටලය කට ඇතුලේ තියෙන සුදු පාට වෙනවා. එහෙම නැත්නම් අලු පැහැයක් ගන්න පුළුවන්. සමහරට ඝනකම් වෙනවා. කට ඇතුලේ අර මේ රබර් බෑන්ඩ්ස් වගේ සමහර වෙලාවට මේ ඝනකම් වීමක් ඇති වෙලා මේ කට ඇතුලේ මේ ඇදෙන සුළු ගතිය ශ්ලේෂ්මල පටලේ නැති වෙනවා. ඉතින් රෝගියාට තේරෙනවා මේ කට අරිනකොට අපහසුයි, තදයි වගේ. සමහරවල් මේ සුදු පාටට බැඳිලා ඒ සුදු පාටට බැඳිච්ච සුද්ධ කරාට යන්නේ නැහැ, තුවාල වෙනවා සුද්ධ කරන්න ගියොත්. ඉතින් මේවැනි රෝග තත්ත්වයක් සමහර විට මේ ශ්ලේෂ්මල පටලයේ කම්බුල ආශ්‍රිතව ඇතුල් පැත්තේ එහෙම නැත්නම් දිවේ දාරවල දිව යට එහෙම නැත්නම් උගුර ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන්. ඉතින් එම රෝගී තත්ත්වය තමයි මම මේ කලින් සඳහන් කළේ ලියුකෝප්ලාකියා කියන රෝගී තත්ත්වය. මේක ගැන විශේෂයෙන්ම කතා කරන්න හේතුව මොකද? මෙම රෝගී තත්ත්වය ඊටාම වැදගත්. මොකද මෙවැනි ලක්ෂණයක් ආවට පස්සේ මේක මුඛය තුල ඇතිවෙන පිළිකාවක පෙර ලක්ෂණයක් විදිහට තමයි සඳහන් කරන්නේ. මොකද මේක පිළිකාවකට හැරෙන්න පුළුවන් කාලයක් ගත වුණොත් හරියට ප්‍රතිකාර නොකළොත්. අන්න ඒකයි මේකේ වැදගත්කම. එතකොට අපි මේකට අපි කියනවා ප්‍රී කැන්සරස් ලීෂන් එකක් කියලා. ඒ කියන්නේ කැන්සර් එකක් ඇති වෙන්න මුලින් ඇති වෙන රෝගී තත්වයක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. අන්න ඒක නිසා තමයි මේ ගැන විශේෂයෙන්ම අපි උනන්දු වෙන්න ඕනේ මේකට ප්‍රතිකාර කරගන්න. ඉතින් මෙම තත්ත්වය ආවට පස්සේ එකපාරට ප්‍රතිකාර කළත් සුවයක් ගන්න බෑ. මේකට කල් ගත වෙනවා බෙහෙත් කරන්න ගියාම. ඒ වගේම තමයි සමහර කොටසක් ඉන්නවා බෙහෙත් කළත් සම්පූර්ණ සුවයක් එන්නේ නැහැ. ඉතින් මේක හරි කරදරකාරී තත්ත්වයක් ඇත වශයෙන්. ඉතින් මේක එන හේතු බැලුවොත් හේතු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම දක්වලා තියෙනවා මේ ධූම්පානය සහ මද්යසාර භාවිතය උඩින්ම තියෙනවා. ඉතින් ඊළඟට එන්නේ අපි කවුරුත් දන්න මේ විට පාවිච්චිය. විශේෂයෙන් බුලත් විට භාවිතය. මේ බුලත් විට කියන එක භාවිතා කරනකොට අපි දන්නවා ගොඩක් අය ඒකට භාවිතා කරන පුවක් එහෙම නැත්නම් හුණු නැත්නම් දුම්කල. මේ තුනම එකට භාවිතා කිරීම ඉතාමත් අවදානම් අපි දන්නවා ඒක මුඛ පිළිකාවේ තියෙන විශේෂ හේතුවක්. එතකොට මෙම ද්‍රව්‍ය තුන බුලත් එක්ක භාවිතා කිරීම ඉතාම අහිතකරයි. මේ බුලත් විට භාවිතය මේ ලියුකෝප්ලාකියා කියන තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මෙතෙන්දි මේ බුලත් කියන ද්‍රව්‍ය අත වශයෙන්ම අගුණ වෙන්නේ නැහැ. ඒක පිළිකාකාරකයක් නොවේ අත වශයෙන්. නමුත් හුණු දුම්කල පුවක් කියන කොටස් තුන තමයි පිළිකාකාරකයක් වෙන්නේ. ඉතින් මොන හරි හපන්න ඕන නම් බුලත් විතරක් හැපුවට ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත් ද්‍රව්‍ය තුන අයින් කරලා. ඉතින් ඒ වගේම තමයි සමහර ටූත් පේස්ට් වර්ග සමහර වෙලාවට අහිතකර වෙන්න පුළුවන්. මොකද එකම ටූත් පේස්ට් එකක් කාලයක් භාවිතා කිරීම අහිතකර රසායනික ද්‍රව්‍ය තියෙන. ඉතින් මේ අහිතකර රසායනික ද්‍රව්‍ය කිව්වහම මේ සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ මේ අහිතකර ඒවා තියෙන්නේ මොනවද කියලා. නමුත් සමහර දේවල් තියෙනවා මේ රසායනික ද්‍රව්‍ය වැඩි ටූත් පේස්ට් වර්ග සමහරවිට අපිට භාවිතයට එනවා මේ හර්බල් කියලා. නමුත් තනිකර බොරුවක් හර්බල් කියලා මේ කියන ප්‍රොඩක්ට්ස් වල තියෙන රසායනික ද්‍රව්‍යමයි තියෙන්නේ. ඒවා සමහරවිට මේ කාලයක් භාවිතා කරනකොට මේ මුඛයේ තියෙන ශ්ලේෂ්මල පටලයට හානිකර වෙන්න පුළුවන්. සමහර වෙලාවට තියෙනවා මේ දේශීය මේ ඖෂධ විතරක් තියෙනවා කියලා ඒවත් සමහරවිට රසායනික ද්‍රව්‍ය දාලා තියෙනවා. ඉතින් ඒවත් අහිතකර වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න ඕනේ. සමහර ටූත් පේස්ට් වර්ග ඒ කියන්නේ දත් මදින්න ගන්න දේවල් වලිනුත් මෙම තත්ත්වය කාලයක් යනකොට ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි සමහර උදවියේ ඉන්නවා මේ දත්වල ප්‍රශ්න තියෙනකොට විදුරු මස් නරක් වෙලා තියෙනකොට කටින් දුඟදක් හමනකොට සමහර වෙලාවල් තියෙනවා මේ කට හොදන බේත් වර්ග රසායනික ද්‍රව්‍ය අයථා විදියට භාවිතා කරනවා වෛද්‍ය උපදේශකින් තොරව. අන්න එතකොටත් මෙම තත්වයක් ඇති වෙන්න පුළුවන් මේ ලියුකෝප්ලාකියා කියන තත්වය. ඒ වගේම තවත් අවස්ථා තියෙනවා මෙම රෝගී තත්වය එන විශේෂයෙන්ම දත් තියෙනවා නම් මේ කැඩුණු දත් සමහර වෙලාවට මේ විදුරු මහේ වදිනකොට කාලයක් ගත වෙනකොට එතන ඉරිටේෂන් එකක් ඇවිල්ලා අන්න මෙම රෝගී තත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ දාපු දත් සමහර වෙලාවට මේ දත් ඇඳි තියෙනවා දාන ඒවා සමහරට හරියට සෙට් වෙන්නේ නැත්තම් හරියට ගැළපෙන එකක් නොවේ නම් සමහරට කාලයක් යනකොට මේ පරණ එකක් භාවිතා කරන්න ඕන. මොකද අපි දන්නවා හක්ක කියන එකේ හැඩය වෙනස් වෙනවා කාලයක් යනකොට වයසත් එක්ක. අන්න එතකොට මේ ඉල් ෆිටිං ඒ කියන්නේ ගැළපෙන්නේ නැති හරියට සෙට් වෙන්නේ නැති එකක් දැම්මොත් අන්න එතකොටත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න ඕනේ මේ තවත් රෝගී තත්ත්වයක් තියෙනවා මේ කැන්ඩිඩයිසිස් කියලා. අපි දන්නවා ඒ කැන්ඩිඩයිසිස් කියන රෝගී තත්ත්වය ඇති වුණාම මොකද්ද වෙන්නේ? ඒත් සුදු පාටට මේ තට්ටු වගේ බැඳෙනවා. මේ සම්බන්ධයෙන් මම කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන් කලින් වීඩියෝස් වල කැන්ඩිඩයිසිස් කියන රෝගී තත්ත්වය. මේ කැන්ඩිඩයිසිස් කියන රෝගී තත්ත්වය අත වශයෙන්ම ඇති වෙන්නේ දිලීරයක් නිසා. නමුත් ලියුකෝප්ලාකියා තියෙන කෙනෙක්ගේ ඒ උඩට කැන්ඩිඩයිසිස් එන්න පුළුවන්. සමහර විට කැන්ඩිඩයිසිස් ලියුකෝප්ලාකියා කියලා වර්ධවා වටහා ගන්නත් පුළුවන්. අපි දන්නවා විශේෂයෙන්ම මේ ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලයි. ඒකේ විශේෂයෙන්ම මේ වකුගඩු රෝග, දියවැඩියාව එහෙම නැත්නම් HIV ආසාදනය වගේ තියෙන අයට මේ කැන්ඩිඩයිසිස් එනවා වැඩි. එතකොට මේ ලියුකෝප්ලාකියා කියන තත්ත්වයක් වඩා වැඩිපුර එන්න පුළුවන් එවැනි රෝගීන්ට. මේ දෙකම එක උඩ තියෙන්නත් පුළුවන්. ඉතින් අපිට කැන්ඩිඩයිසිස් තියෙනවා කියලා අඳුර ගන්න පුළුවන් විශේෂයෙන්ම සුසුකම් තියෙන වෛද්‍යවරුන්ට ඒ සම්බන්ධයෙන් බලන්න පුළුවන්. ඉතින් අපිට මේ ලියුකෝප්ලාකියා හරියට පරීක්ෂා කරගන්න ඕන. මේකට පරීක්ෂණ ක්‍රීපයක්ම තියෙනවා. එකක් ප්‍රධානම පරීක්ෂණය තමයි මේ බයොප්සි එකක්. මේකෙන් පොඩි කෑල්ලක් අරගෙන පටක පරීක්ෂණයක් කරලා බලන එක. පටක පරීක්ෂණය කියන එක ගැනත් මගේ වීඩියෝ එකක් තියෙනවා. ඕගොල්ලන්ට ඒක බලන්න පුළුවන් මොකක්ද පටක පරීක්ෂණයක් කියන්නේ කියලා. ඉතින් හරි නිගමනයකට එන්න නම් මේ සැකසහිත තැන් වලින් මේ පටක මේ කීපයක් අරගෙන පරීක්ෂා කරන්න ඕනේ. සමහරට එක තැනකින් ගත්තට හරියන්නේ සමහරට තැන් කීපයකින්ම අරගන්න ඕනේ. ඉතින් ඒක රෝහලක විශේෂයෙන්ම සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් තමයි සිද්ධ කරන්න ඕනේ. ඉතින් එතනින් අපිට හරි නිගමනයකට එන්න පුළුවන් මේක කැන්සර් එකට හැරිලාද එහෙම නැත්නම් හැරෙන්න පුළුවන්ද ඒකට ආසන්නයිද එහෙම නැත්නම් මේ රෝගී තත්ත්වය පමණයිද කියන එක මේ පටක වාර්තාවෙන් හරි නිගමනයක් ගන්න පුළුවන්. ඉතින් මෙම රෝග තත්ත්වයේ තියෙන වැඩිපුරම පෙන්වන්න ඕන වෛද්‍යවරු කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ OMF සර්ජන්ලා කියලා. ඒ කියන්නේ මුඛ හනුක විශේෂඥ වෛද්‍යවරු. අන්න ඒගොල්ලන්ට තමයි මෙම රෝගී තත්ත්වය පෙන්වන්න ඕනේ. ඒගොල්ලෝ තමයි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ වැඩිපුර. වෙනත් වෛද්‍යවරුන්ටත් බෙහෙත් කරන්න පුළුවන්. නමුත් වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ විශේෂයෙන්ම දත් සම්බන්ධයෙන් විශේෂයෙන් බලලා මේ හොඳට මුඛය නිරීක්ෂණය කරලා දත්වල ආබාධ තියෙනවනේ ඒවත් නිවැරදි කරලා අන්නේ තත්ත්වය බලන්න ඕන හින්දා වඩා හොඳ OMF සර්ජන්ලා බලන එක. මෙතන මතක තියාගන්න ඕනේ OMF සර්ජන් කියන එක්කෙනයි මේ අපි මේ ඩෙන්ටල් සර්ජන් කියන එක්කෙනයි දෙන්නේ ඇත්ත වශයෙන්ම. ඉතින් මෙතෙන්දී අද ගොඩක් අය දන්නේ නැහැ ඒකේ වෙනසත්. ඉතින් වැඩිපුර අර මං කියපු සර්ජන් කෙනෙක් හොයාගෙන තමයි මෙවැනි ප්‍රශ්න තියෙන අය යන්න ඕනේ ගොඩක් වෙලාවට. හැබැයි දත් සම්බන්ධ වෛද්‍යවරයෙක් ළඟට ගියාම එයා දැක්කොත් මෙම තත්ත්වයේ තියෙන ගොඩක් වෙලාවට අර වෛද්‍යවරුන්ට යොමු කිරීමක් සිද්ධ කරනවා එවැනි අවස්ථාවලදී. හැබැයි මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා මේක එකපාරට ගුණයක් ගන්න පුළුවන් රෝගයක් නෙවෙයි අත්ත වශයෙන්. මේකට කල් ගත වෙනවා. සමහරවිට මාස ගණන් යනවා. ඉතින් ඒ කියන පිළිවෙලට කරන්න ඕනේ. ගොඩක් අය කරන්නේ මොකද්ද? බාගෙට ප්‍රතිකාර කළා නවත්තුනවා. ඊට පස්සේ කියනවා මේක සුව වෙන්නේ නැහැ කියලා. එහෙම හරියන්නේ නැහැ. ඒ බේත් කරන කාල සීමාව දිගටම කරගෙන යන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේ ලියුකෝප්ලාකියා කියන තත්ත්වය නෙමෙයි සමහරට පිළිකාවක්ම කට ඇතුලේ තියෙන්නත් පුළුවන්. ඒ තත්ත්වයට ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක අඳුර ගන්න පුළුවන් වෛද්‍යවරුන්ට. අන්න එතෙන්දි කතාව දිගයි. එතෙන්දි දෙන ප්‍රතිකාර බරපතලයි. ඉතින් දෙන උපදේශ තමයි මුඛය තුල සැකසහිත දෙයක් තියෙනවා විශේෂයෙන්ම සූසුකම් තියෙන වෛද්‍යවරුන්ට පෙන්වන එක. ඒක තමයි කල යුත්තේ. කල් දාන්න එපා. එවැනි දේවල් අනිවාර්යයෙන්ම ඉක්මනින් පෙන්වන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට යම් දැනුමක් ලැබෙන්න ඇති මම කියපු මේ රෝගී තත්ත්වය සම්බන්ධව. ඉතින් අදත් මම සමුගන්න අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ සුබ දවසක් ඔබ සියලු දෙනාට.